දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද 2020 ඔක්තෝබර් 8 බ්‍රහස්පතින්දා සිරස්තල මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1044ක් දක්වා ඉහළට. කාසල් රෝහලේ ගැබිනි කාන්තාවකටත් කොවිඩ්. ඊළඟ දින 7 වගේ කාල පරාසය තුල සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් හමු වෙන්න පුළුවන්. මිනුවන්ගොඩ පොලිසිය ICBT කැම්පස් සහ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය තාවකාලිකව වසා දැමේ. ඉදිරි පැය 24 අවදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි. අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි. සහරාන්ට ඉන්දියාවට පලායාමට බදියුදින්ගේ සොහොයුරෙකු උදව් කිරීමේ බුද්ධි තොරතුර හිටපු යුද හමුදාපති පාස්කු කොමිසමට කියයි. හොරණ නිවසකට ඇතුළු වූ හිවලෙකු අවුරුද්දක් වයස ඇති දරුවෙකු සපාකයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරනු විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1044 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ කොළඹ කාසල් රෝහලේ ගැබිනි කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී ඇති බවයි. මේ අතර කොවිඩ් රෝගීන් වාර්තා වීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිසිය බම්බලපිටිය ICBT කැම්පස් සහ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අද තාවකාලිකව වසා දැමුණා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන අද වන විට 1044 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ වාර්තා වූ 6 දෙනා සහ අද පසුරුවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 10 දෙනා සමගින්. අපි මේ අවස්ථාව වන විට රෝගීන්ගේ ආශ්‍රිතයින් අතර PCR පරීක්ෂණ කරමින් පවතිනවා. මේ යන ප්‍රවණතාවයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා නොවේ කියලා. ඒ ඉතාමත්ම සාධනීය කාරණයක්. නමුත් තවමත් අපි ආසාදනය වීමේ අවදානමට ගොදුරු වෙච්ච අය තවමත් අපි හඳුනා ගනිමින් පවතින්නේ. ඒ නිසා ඔවුන් සමහර විට ගම්පහ දිස්ත්‍රික්කෙන් බාහිරවත් සිටින්න පුළුවන්, විශේෂයෙන්ම කොළඹ නගරය තුලත් සිටින්න පුළුවන්. ඒ නිසා අපි නිතරම හිතන්න ඕන අපේ මේ සමාජයේ මේ COVID-19 අපි නොදැනුවත්වම තියෙනවායි කියලා. අද ප්‍රධාන පත්‍රවලින් වාර්තා කරලා තිබුණා මේ පොසිටිව් වුණ 500ක් විතර රෝහල් වල නැහැ. සමාජයේ ඉන්නේ කියලා. එක මොහොතකදී 1000ක් විතර වගේ රෝගීන් ප්‍රමාණයක් හඳුනාගත්තට පස්සේ ඔවුන් හිටියේ PCR පරීක්ෂණ කරේ ඔවුන් නිවෙස්වල ඉන්නකොට දැන් වෙනකොට ඒ සියලුම දෙනා හඳුනාගෙන ඔන්න රෝහල්ගත කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ අතර මිනුවන්ගොඩ පොලිසිය අද දහවල් තාවකාලිකව වසා දැමුණා. ඒ මිනුවන්ගොඩ පොලිසිය ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාටද COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ පවසන්නේ ආපන ශාලාවේ සේවකයාට COVID වැළඳී ඇත්තේ සිය පුතාගෙන් බවයි. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන අතර ඔහුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වන විට මිනුවන්ගොඩ පොලිසිය සිටි නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමු කර ඇති අතර එහි වැඩ ආවරණය කරනු ලබන්නේ ගම්පහ පොලිස් ස්ථානයෙන්. නමුත් අපි ඉතා ඉක්මනින් මේ කටයුතු තවත් පැය කිහිපයක් ඇතුළත පටන් ගැනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මිනුවන්ගොඩ පොලිස් ස්ථානය එම පරිශ්‍රය ගොඩනැගිලි විස බීජ හරණයකට ලක් කර ඒ පිළිබඳ සහතිකයක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ ප්‍රදේශයේ වෙනත් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් මෙම පොලිස් ස්ථානයට යොදවා සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සඳහා පොලිස් ස්ථානය විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කර ඒ වගේම මෙම ආපන ශාලාවට පැමිණි අනිකුත් පිරිස් සම්බන්ධයෙන්ද මේ වන විටත් නිරෝධායන කටයුතු ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම හඟුරන් කෙත විමල්පුර ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වුණා. පසුගිය 4 වනදා නිවාඩු ලබා හඟුරන් කෙත නිවසට ගොස් සිටි අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රියේම IDH රෝහලට යොමු කෙරුණා. අද දින වාර්තාකරු පැවසුවේ ඔහුගේ සමීපතමයින් 20 දෙනෙකු රන්ටබේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවයි. එම පිරිස අතර හඟුරන් කෙත පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුද සිටින බව වාර්තා වනවා. මේ අතර ඊයේ මිනුවන්ගොඩ පොකුරට අලුතින් එක් වූ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කිරීම අද සිදු කෙරුණා. ඔවුන් පිරිස මිනුවන්ගොඩ, ඕපාත, අප්පුගෙවත්ත, හොරම්පැල්ල, දෙමටගොඩැල්ල, මහගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අපි ඊයේ දිනේදී දැනුම් දුන්නා බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන පිරිස්වලට යම් ස්ථාන 24කට පැමිණෙන ලෙස 275 දෙනෙක් එම ස්ථානවලට පැමිණියා. ඒ වගේම අද දිනේත් අපි අවසාන දිනේ හැටියට දැනුම් දුන්නා අදාළ ස්ථානවලට පැමිණෙන ලෙස අද දිනේත් 125 දෙනෙක් පමණ එම ස්ථානවලට පැමිණ තිබෙනවා. අපිට ලැබුණු තොරතුරු අනුව මේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇත්තේ 1400කට ආසන්න පිරිසක්. දැන් ඊයේ දිනේ පැමිණි පිරිස, අද දිනේ පැමිණි පිරිස, ඒ වගේම දැනට ප්‍රතිකාර ලබන පිරිස, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස මේ සියල්ල සලකා බැලීමේදී තවත් කිහිප දෙනෙක් පමණයි මෙම නිරෝධායන ක්‍රියාවලියට අනුගත වීමට අවශ්‍යව ඇත්තේ. අපි විශ්වාස කරනවා ඔවුන් කොළඹ පිටත සිටිනවා නම් ඒ ආසන්න ප්‍රදේශවල පොලිස් ස්ථානවලට තමුන් සම්බන්ධව දැනුම් දෙනු ඇති කියා යම්කිසි කෙනෙක් මේ නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කරනවා නම් අද දිනෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට, ඒ වගේම ඔවුන්ගේ දේපොළ තහනමට ගැනීමට ක්‍රියා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර අදාළ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට නිරෝධායනයට රැගෙන යාම සඳහා පැමිණෙන ලෙසට කළ දැනුම් දීමකට අනුව මිනුවන්ගොඩ යකාටුව මැදිකැලෑවත්ත ප්‍රදේශයේ සිටින පිරිස් අදත් මාර්ගාසලට පැමිණ සිටියා. එහිදී ඔවුන් චෝදනා කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය රාජකාරී කටයුතු නිසි ලෙස සිදු නොකිරීමෙන් Taman පීඩාවට පත්ව සිටින බවයි. මැදිකැලෑවත්ත. එහෙට තව BH කෙනෙක් කොහොමද තව ආවේ නැහැ. දැන් මෙතනට එලා කොච්චර වෙලාද? දැන් පැයකට වැඩි වගේ නේ. දැන් ඒතර කවුරුත් කතා ආවේ නැද්ද? BH කෙනෙක් කතා ආවේ නැහැ. පොලිස් මහතුරු තමයි අපිට මෙතන ඉන්න කිව්වේ. කොච්චර වෙලාවක්ද? දැන් මෙතනට ඇවිල්ලා පැය දෙකක් විතර වෙනවා. දැන් බලධාරියෙක් ආවද කවුරු හරි? අපිට බයයි, අපි කඩයක් තියෙනවා AC දාලා ෆෝන් කඩයක්. මේ ගාමන්ට් එකේ කට්ටිය නිතරම එනවා මේ ෆෝන් ගන්න හදන්න ඒව කරන්න. කිසිම කට්ටියක් ආයවත් නැහැ බලන්න. ඊටම මේ මිනිස්සුන්ට කන්න බොන්නත් නැහැ. එමෙන්ම තවත් තරුණයින් තිදෙනෙකු එම ස්ථානයේ සිටින අතරතුර එහි සිටි අයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු දුරකථනයේ නමතා පවසා ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි. එම අවස්ථාවේදී ඔහු සමග සිටි අයෙකු තත්ත්වය පැහැදිලි කළේ මෙලෙසින්. දැන් මොකද මෙතන කරන්නේ? අපිට එන්න කියලා කිව්වා 10 වෙද්දි මේ නිරෝධායන මධ්‍යස්ථානයකට දාන්න. අපිට 10ට එන්න කියලා දැන් 11යි කාලයි. ඒ වෙනකුණුත් තාම නැහැ. මේ අපිත් එක්ක හිටපු එක්කෙනාට මේ දැන් කෝල් එකක් ආවා පොසිටිව් කියලා. එයා පාර දිගේ ඇවිදන් ගියා. කිසිම වැඩ පිළිවෙලක් නැහැ. ඒ කියන්නේ ඒ පොසිටිව් වෙච්ච කෙනා කොහෙද හිටියේ? එයා මේ අපිට ඉඳන් හිටියේ අපි එද්දි. මේ අතර ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ ආශ්‍රිතයින් 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. එසේම ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති අමංගල උත්සවයකට සහභාගී වූ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 7 දෙනෙකුගෙන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සමග එම අවමංගල්‍යයට සහභාගී වූ පිරිසගේ PCR පරීක්ෂණ අද සිදු කළා. මේ අතර බම්බලපිටිය ICBT උසස් අධ්‍යාපන ආයතනය වසා දැමුණේ එහි සිසුවෙකුටද වෛරසය ආසාදනය වීම හේතුවෙන්. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නිරතව සිටි අදාළ සිසුවාගේ මවට කොවිඩ් ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු කර ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ මොවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කළ බවයි. මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ වෛරසය ආසාදනය වූ කාන්තාවගේ ආසාදිත දියණිය අධ්‍යාපනය ලබන පාසලේ විෂ බීජ හරණය අද සිදු කෙරුණා. මේ අතර කාසල් වීදිය කාන්තාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 28 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ මුල්ලේරියාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයටයි. මෙම කාන්තාව රැඳී සිටි රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසයන් සහ ඒ අසල නිවස්වල පිරිසක්ද අද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ඇගේ ස්වාමියා ඇතුළු පිරිසකගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල අද ලබා ගත්තා.
මීරිගම ඉඳන් කොළඹ රාජගිරිය තමයි වැඩට ආවේ. මේ ළමයාගේ වර්ධනයක් මදි කියලා තමයි පාසල් එක අපි නැවැත්වන්න ආවේ. මේ අඟහරුවාදා ආවට පස්සේ අපි ගම්පහ පැත්තට අයිති නිසා PCR එකක් කරා. PCR report එකේ තමයි positive කියලා කිව්වේ. නමුත් අපි සොයාගත් තොරතුරු වල විදිහට කිසිදු රෝගියෙකු සමග ආශ්‍රයයක් තිබිලා නැහැ. කිසිදු රෝගාශ්‍රිතයෙක් ඇසුරු කරලත් නැහැ. අය දුම්රියෙන් ගමන් කරලා තියෙන්නේ. මීරිගම සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා මන්දගාමී දුම්රිය පැමිණිලා වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙමටගොඩ දක්වා ශීඝ්‍රගාමී දුම්රිය පැමිණෙනවා. ඔව් බස් රථයෙන්ුත් ගමන් කරලා තියෙනවා. මේ අතර හලාවත අඹකදවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට අද අනාවරණය වුණා. පසුගිය 6 වෙනිදා ඔහු හලාවත මහරෝහලට ගොස් ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමත් සමග මෙලෙස ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අද ඔහු ඉරණවිල කොවිඩ් රෝහල වෙත යොමු කෙරුණා. දැනට අපිට සොයාගන්න බැරි වෙලා තියෙනවා කොහෙන්ද ඔහුට බෝවුනේ කියලා. ඔහු මෑත කාලයේදී මම හිතන්නේ නූරෙලිය පැත්තේ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා තියෙනවා කණ්ඩායමක් එක්ක. ඒ වගේම ප්‍රදේශයේ පල්ලි සහ වෙනත් ස්ථාන සමග සම්බන්ධතාව පවත්වන පුද්ගලයෙක්. අපි මේ සීලම ස්ථාන දැනට පරීක්ෂා කරගෙන යනවා වෙන අයටත් මේ රෝගය පිළිබඳ රෝග ලක්ෂණ තියෙනවද කියලා. මේ දක්වා කරන ලද විමර්ශනයේදී අපිට පවුල් 5ක් සහ පල්ලිය ඇතුළත් වෙලා තියෙනවා. පසුගියදා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට පැමිණි 25 දිනකගෙන් යුත් නඩයක සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වීම නිසා අද එම දේවාලය තාවකාලිකව වසා දැමුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ලංකාවේ වැඩිම COVID-19 රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මම දැන් සිටින්නේ මිනුවන්ගොඩ නගරයේ මේ එහි අලුත්ම දර්ශන. පොලිසිය පැවසුවේ පසුගිය 4 වෙනිදා සිට අද පෙරවරු 6 වන විට නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 80 දෙනෙකු අත්අඩංගුවටගෙන වාහන 19ක් සිය බහරයට ගත් බවයි. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ විවිධ ප්‍රදේශවලින් මිනුවන්ගොඩ පොකුරට අදාළ ආසාදිතයින් හමුවීම නිසා ඉදිරි දින 7 තුළ ඇතැම් විට සමාජයෙන් ආසාදිතයින් හමුවිය හැකි බවයි. ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් දෙදෙනෙකු පමණ උපරිමය හමු වුණා. මෙම ආයතනයේ සේවනිය යුතු ඉඳලා උන් නිමාඩු ගිහිල්ලා ඉද්දී උන්ට තිබ අසනීප තත්ත්වයක් හෝ පරීක්ෂා කර ගැනීමට රෝහලක් වෙත ගිය අවස්ථාවේදී. ඉතින් ඒකින්ද ඔවුන් යම්කිසි ආකාරයකින් සමාජයේ අනිත් පුද්ගලයන් එක්කට ගැටලා තිබ්බනම් ඊළඟ දින 7 වගේ කාල පරාසය තුල අපිට දැක ගන්න හම්බ වෙයි සමාජයෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි එහෙමනම් කොවිඩ් ආසාදිතයන් හමු වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ ලංකාවේ මොන ප්‍රදේශයක ජීවත් වුණත් ඔබට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔබ කොවිඩ් ආසාදනය නොවි සිටීමටත් වෙනත් පුද්ගලයෙක්ට කොවිඩ් පතුරන්නේ නැති වෙන්නත් වග බලා ගන්න ඕනේ. මොකද මේ තත්ත්වයක් තියෙනවා. යම් කිසි අවධානමක් අනිවාර්යයෙන්ම තිබෙනවා. රට පුරාවේටම මේ යම් පුද්ගලයන් විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා තියෙන නිසා. මේ අතර රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉදිරියේදී මෙම මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් වාර්තා වුවහොත් රෝහල්වල පවතින ඉඩපහසුකම් ප්‍රමාණවත් නොවන බවයි. සමස්ත කාර්යමණ්ඩල 1500කට ආසන්න ගානේ 500 ගානක් ඉන්නවා. ඒ 500 ගානෙන් 250ක් වගේ ප්‍රමාණයක් කී දවසද වාර්තා කරලා තිබුණා විවිධ ස්ථානවල තියෙන ඒ මධ්‍යස්ථානවලට. තවත් එතකොට සමාජය තුළ 250ක් ඉන්නවා එක්ක ගෙවල් වල. ඉතින් ඒ පිරිස අඳුර ගන්න ඕන. මොකද ඒ අය ස්පර්ශකයන්. ඒ අය අඳුරගෙන ඒ අයට PCR පරීක්ෂණයක් කළොත් විතරයි අපිට මේ පොකුර සම්පූර්ණයෙන් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මට තේරෙන විදිහට තා අතීත අත්දැකීම් ගත්තාම මේ පොකුර තව වැඩි වෙන්න තමයි ඉඩ තියෙන්නේ. එතකොට මේ පොකුර තව විශාල වෙන්න අපේ රෝහල් පද්ධතියේ සීමාකාරී සාධක තියෙනවා. මානව සම්පත, භෞතික සම්පත්, දැඩි සත්කාරයක වල පහසුකම් ඇඳම් ප්‍රමාණය ඒ සියල්ල සීමා වෙන්න පුළුවන්. ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි. මෙවන් පසුබිමක රමුක්‍රණ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිල්ලක් කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණා. ඇඳන් 300කින් සමන්විත මෙම මධ්‍යස්ථානය අද සිට යුද හමුදාව විසින් පාලනය කරනු ඇති. මේ අතර මෙතෙක් සෞඛ්‍යාංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් සිටිනම් 0.11 345 65 48 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කර සිටිනවා. එමෙන්ම තොරතුරු සංගවා සිටින පුද්ගලයන් පිළිබඳවද මෙම අංකය ඔස්සේ දැනුම් දීමට හැකි. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. ඇතැම් පාර්ශව පතුරුවා හරින අසත්‍ය ප්‍රචාරවලට නොරැවටි සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා. උපුටා ගැනීම. COVID-19 උවදුර මුළු ලෝකයේම වෙලාගත් මොහොතක ශ්‍රී ලාංකික ජාතිය ශක්තිමත් බව විදහාලමින් අපි එය මර්ධනය කළෙමු. අද වන විට COVID-19 නැවත අප රට තුළ හිස ඔසවා ඇත. පෙරසෙම අපගේ සෞඛ්‍ය ආරක්ෂක සහ අනිකුත් සේවා අංශ මෙම ඌදුරෙන් අප බේරා ගැනීම සඳහා සියලු කටයුතු සිදු කරනු ලබයි. මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදා හරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරවැටි පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසත් ඉල්ලමි. උපුටා ගැනීම අවසන්. COVID-19 ව්‍යාප්තිය නිසා ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවද යොහුසුලුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස් කරගන්නා ආකාරය මේ දිනවල දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් අනවශ්‍ය ලෙස බිය වී අත්‍යවශ්‍ය ආහාර රැස් කිරීමෙන් වළකින ලෙස ලංකා සතොස ඉල්ලා සිටිනවා. ඔබ අනවශ්‍ය ලෙස ස්ටොක් කරගත්තොත් අපි කරන්නේ අර කළු කඩකාරයන්ට අධික ලෙස මිල ශීඝ්‍රයෙන් වැඩි කිරීමට අපි ඉඩ ප්‍රස්තාවක් ලබා දීම. ඒ නිසා ඇතිවෙන්න ලංකා සතොස ජාලය තුලින් ආහාර ලැබෙනවා. ලබා ගන්න පුළුවන්. අපේ ගබඩාවල මේ අවස්ථාවේදී පරිප්පු මෙට්‍රික් ටොන් 700ක් තියෙනවා. සහල් මෙට්‍රික් ටොන් 1000කට වැඩි තියෙනවා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අවදානම අවම කර ගැනීමේ අරමුණින් රුජ්වේ ආර්යා ළමාරෝහල 13.90 විශේෂ දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ ජනතාව පැමිණීමෙන් සිදුවන තදබදය වළක්වා ගැනීම සඳහායි. අපගේ සායන ක්‍රමවේදය මේ වෙන විට අපි ඩිජිටලයිස් කරලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ වුණා 13.90 නම්බරයට කතා කරලා ඒ තුලින් ළමාරෝහල තෝරාගෙන ළමාරෝහලේ අදාළ සායනයට පැමිණීමට පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඒ තුලින් ඔයගොල්ලන්ට උපදෙස් ලබා දෙනවා මොන දවසේ මොන වෙලාවටද එන්න ඕන කියලා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් සිකුරාදා දිනවල ඉස්ලාම් දේවස්ථාන සඳහා එක් වරකට ඇතුළත් කරගත හැකි සංඛ්‍යාව 50කට සීමා කර ඇති බව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. COVID-19 හේතුවෙන් බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන ඔක්තෝබර් 16 වනදා දක්වා අත්හිටුවීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් JMC ජයන්ති විජේතුංග මහත්මිය සඳහන් කළා. නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී නොවැම්බර් 15 වන දින දක්වා දඩමුදල් අය නොකරන බවයි. මේ අතර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා මගහැර ගැනීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඔක්තෝබර් 11 වනදා සිට නොවැම්බර් 6 දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව එම කාල සීමාව තුළ කිසියම් අනතුරක් හෝ ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් වේ නම් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතිය හැකියි. ඒ වෙනුවෙන් ක්ෂණික ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංක අදාළ කාල සීමාව තුළ පැය 24 පුරාම විවෘතව පවතිනවා. කොවිඩ් තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීම ඇතුළු නිසි සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා. එහෙත් අද දිනේත් එම පිළිවෙත් අනුගමනය නොකරන පිරිස් බොහෝ ප්‍රදේශවල දක්නට ලැබුණා. රට තුළ නව කොරෝනා වෛරස් ව්‍යාප්තවීමේ අවදානම් හමුවේ එදිනදා කටයුතුවලදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම කෙරෙහි නැවතත් අවධානය යොමු කිරීම ඉතා වැදගත්. ඔබ නිවසින් පිටතට යනවා නම් අනිවාර්යෙන්ම මුඛ ආවරණයක් පැළඳීමට වග බලා ගන්න. ඔබ ආසාදිතයෙකු නම් බාහිර පුද්ගලයෙකුට ඔබෙන් රෝගය බෝ නොවීමට වගේම ඔබට බාහිරින් විෂ බීජ ඇතුළු නොවීමටත් එය ඉවහල් වෙනවා. සෑම ස්ථානයකදීම අනෙක් පුද්ගලයන් සමග මීටරයක පරතරය පවත්වා ගැනීමටත් ඔබ කටයුතු කළ යුතුයි. වෛරසයෙන් ආරක්ෂා වීමට දෑත් පිරිසිදු තබා ගැනීම වැදගත් නිසා සෑම විටම සබන් හෝ ඇල්කොහොල් සහිත සේදුම්කාරක දියරයක් භාවිතයෙන් දෑත් සේදීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව මේ දිනවල නිතර දෑත් වලින් තම ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීමටත් ඔබ වග බලා ගත යුතුයි. මෙම උපදෙස් පිළිපදින ලෙස නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කරනද නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන පිරිස්ද දිවයිනේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙනවා. ග්‍රේඩ් 2 එකක් පටන් ගත්තේද? ග්‍රේඩ් 2 එකක් පටන් ගත්තේ චුට්ටි බබාලට. දැන් මේ රටේ තියෙන තත්ත්වය දැන් මොකක්ද කියලා. මේ චුට්ටි බබාලා බලන්නකො කීයද තියෙනවා. පොඩි ළමයි මාස්ක් දාගෙනත් මේ දරු. මේ අතර දික්කොය මූලික රෝහලේ සායන සඳහා අද පෙරවරුවේ පැමිණ සිටි පිරිස් සමාජ දුරස්ථ භාවය නොතකමින් රැඳී සිටි අයුරු ඉන්නේ. මේ ලොක්ඩවුන් කරගන්න ඕනේ. කරුණාකරලා මේ කීයේ පර්දේ තියාගන්න.
මේ අතර ජාතික අක්ෂිරෝහලට අද පැමිණ සිටි ජනතාවද සමාජ දුරස්ථ භාවයෙන් නොතකමින් රැඳී සිටිනු දක්නට ලැබුණා. ඒ පවතින COVID-19 අවදානම් තත්ත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර, සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂිරෝහල වෙත පැමිණෙන ලෙස ජනතාවට දැනුම් දී ඇති පසුබිමකයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන පිරිස් දැනුවත් කිරීම අදත් සිදු කෙරුණා. මේ මිනිස්සුන්ට මොනවද දෙනවද ඔයාට මොනවද දෙනවද අපිට මොනවද දෙනවද කවුරුත් දන්නේ නැහැ. ඒක කරුණාකරලා මාක්ස් එක දාගන්න. ඔය දෙන්න ඉන්න එක මේ සීට් එකකට යන්නේ. දැන් මේ බය ඇති වෙලා තියෙන්නේ. මොකද්ද කරන්නේද? ඕන කෙනෙකුට හැදෙන්න පුළුවන්. අද ගම්පහ තියුණාට හෙට මේක හම්බන්තොට වෙන්න පුළුවන්, අනිද්දා යාපනයේ වෙන්න පුළුවන්. ඉතින් මේ හැම තැනකටම මේ අවදානම තියෙනවා. අපි නොදැනුවත් අපි ඉන්න පරිසරයේ මෙයා ඉන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැමදාමත්ම කියන්නේ මේ ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්න. එතකොට අපිට වෙන කෙනෙක් ගැන බය වෙන්නවත්, එහෙම නැත්නම් වෙන කෙනෙකුට හැදිලා තියෙනවා කියලා ඒ ගෙදර අය දිහා නොබලින්නවත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනවා. මොකද පහුගිය මාස දෙක තුන තුල අපි දැක්කා මේක අමතක වුණානේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනටම කියනවා 10 දෙනෙකුට එක්කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒ කියන්නේ මේක තාමත් වැඩි වෙන පැත්තට තියෙනවා. ප්‍රවණතාවය වෙන්නේ අඩු වෙමින් වැඩි වෙමින් දිගින් දිගටම යන මේ රෝගයක් හැටියට තමයි තවමත් මේ රෝගය ලෝකේ පවතින්නේ. ඒ මූල ධර්මයට අපිට යටත් වෙන්න වෙනවා. රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඉතින් වගකීමෙන් කියන්න පුළුවන්. අපි මෙතනදී කිසිදු ආකාරයක තොරතුරු සැඟවීමක් කරන්නේ නැහැ. හැම අවස්ථාවකදීම තහවුරු කරන ලද ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි පළවෙන තොරතුරු පිළිබඳ විශ්වාසය තබන්න සමාජ මාධ්‍යයකින් යමක් දැක්කත් ඒක පිළිබඳව එකපාරටම විශ්වාස කරන්නේ නැතුව තවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයකින් මේක තහවුරු කරනවද කියන දේ තීරණය කරලා තමන්නේ ගන්න තීරණයට එළඹෙන්න කියන එක තමයි ඉල්ලන්නේ. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් විශාල වශයෙන් හඳුනා ගැනීම නිසා මේ වන විට රෝහල්ගතව සිටින කොවිඩ් ආසාදිතයන් ගණන 1168 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරට මේ දක්වා එක් වරකදී රෝහල්ගතව සිටින ඉහළම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි. අද වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 4669ක්. ඉන් රෝගීන් 3278ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ආසාදිතයන් 1178ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. සහරාන් හෂීම්ට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුද්දීන්ගේ සොහොයුරෙක් උපකාර කර තිබූ බවට යුද හමුදා බුද්ධ්‍යංශයට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට පෙරම ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කළ බව හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සමග ඩුබායිහි සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් හිටපු යුද හමුදාපතිවරයා ඊයේ පළමු වරට සාක්ෂි ලබා දුන්නා. පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට යුද හමුදාපතිවරයාව සිටි ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා මෙලෙස සජීවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා. ඒ COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ඔහුට මෙරටට පැමිණීමට නොහැකිව ඩුබයි රාජ්‍යයේ රැඳී සිටීම හේතුවෙන්. කොමිසම ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ඔබ මුලින්ම සහරන් හෂීම් සහ ජාතික තෞහිද් ජමාත් සංවිධානය ගැන දැනගත්තේ කුමන කාලයකද යනුවෙන් විමසමින්. මම සහරන්ලා ගැන දැනගත්තේ යාපනයේ ආඥාපති වෙලා ඉන්නකොට. මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම, වනාත විලෝ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම ආදී සිද්ධිවලට සහරන් හෂීම් සම්බන්ධ බවත් වසර කිහිපයක ඉඳලම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ විසින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේදී ආරක්ෂක කවුන්සිලයේදී මෙන්ම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීද කරුණු දක්වා තිබුණා. ඒ වගේම සහරන් හෂීම්ට බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ගේ සහෝදරයෙක් උපකාර කර තිබූ බව යුද හමුදා බුද්ධ්‍යංශයට ලැබුණු තොරතුරු ගැනත් අපි ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළා. යනුවෙන් හිටපු යුද හමුදාපතිවරයා පිළිතුරු දුන්නා. මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අන්තවාදීන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී යුද හමුදා බුද්ධි අංශය සමග පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තිබුණු විශේෂ කාර්යාංශ ගැටලු ඇති කරගත් බවයි. CID 1 සහ TID 1 තමයි මෙහෙම ගැටලු ඇති කළ විශේෂ ආයතන. වනාත විල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ තොරතුරු අපි ඔවුන් එක්ක බෙදාගත්තට එතනින් පසු එහි පරීක්ෂණවලට මැදිහත් වෙන්න ඔවුන් යුද හමුදාවට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ වගේ පරීක්ෂණ කරන්න යුද හමුදාවට විශේෂ හැකියාවක් තියෙනවා. මං හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙනුත් ඉල්ලුවා ඒ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව දෙන්න කියලා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊළඟට මාවඩැල්ල බුදු පිළිම කැඩීම සිදු වූ අවස්ථාවේ විමර්ශනවලට සහාය වීමට අපේ නිලධාරීන් ගියහම සහාය අවශ්‍ය නැතයි කියමින් ගම්පොළ පොලිස් නිලධාරීන් යුද හමුදා නිලධාරීන්ව පළවා හැර තිබුණා. අපව මෙම පරීක්ෂණවලට සම්බන්ධ කර නොගැනීමම රට මේ වගේ වාතාවරණයට මුහුණ දීමට හේතුවක් යයි ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළා. ඉන් අනතුරුව රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ
ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබ සමග කවර සංවාදයක් ඇති කරගත්තේද යන්නයි. තව වෙන්න පුළුවන් කියලා නිලන්ත කිව්වා. අපේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂයෙක්වත් නිලන්ත කතා කරනවා. අපි අවුරුද්දටත් හම්බ වුණා. නමුත් කිසිම අවස්ථාවකදී මේ තොරතුරු ගැන අපිව දැනුවත් කළේ නැහැ. මට තාම ප්‍රශ්නයක් ඇයි මේ විදෙස් බුද්ධි තොරතුරු ප්‍රහාරයට පෙර හමුදාවට එව්වේ නැත්තේ කියලා. යයි ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පිළිතුරු දුන්නා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් අද පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා ගැනීම සඳහා කැඳවා තිබූ අතර ඔහුගේ සාක්ෂි ලබා දීම මාධ්‍යයට විවෘත වුණේ නැහැ. මේකට තරහ නෙවෙයි. ඒක නෙවෙයි. ඒක රටට උදව් කර විතරයි. ඒ කියන්නේ පෞද්ගලික ප්‍රචාර අවශ්‍යයක් නැහැ. රටට උදව්වක් විදියටද මීඩියා ඒක තමයි. ඒ කියන්නේ කියන්න බැරි දේවල් තියෙනවා ඉච්චර ගොඩක්. ඔක්කොලක්. සාරාංශව දැකලා තිබ්බද? නෑ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාද අද පෙරවරුවේ පාස්කු කොමිසමේ පොලිස් ඒකකය හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණියා. දැන් කීවෙනි දිනෙත් මේ එන්නේ මේ පාස්කු පොලිස් අංශයට දින ගානක් තිස්සේ එනවනේ. ඔබතුමාගේ මල්ලිව නිදහස් කිරීම පිළිබඳව අධිකාරිය ලොකු කතිකාවක්. ඔබතුමා දැන් අද ඔබතුමා කතා නොකරම යන්න වගේ හිතන්නේ. ඔබතුමානේ හරිද එතකොට දැන් එතකොට. ඔබතුමාටත් කට උත්තර නැතුව ගිහින්නද? රැඳවුම් භාරයේ සිටි රිෂාඩ් බදෙව්දීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැනට රැඳවුම් භාරයේ පසුවන නීතිඥ හිස්බුල්ලා මහතාද නිදහස් කළ යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රියාජ් බතෙව්දීන් මහතාව කිරබාරයේ තිබිලා දීර්ඝ කාලයක් නිදහස් කරලා තිබෙනවා. ඒ නිදහස් කරලා තියෙන එක හොඳයි. චෝදනා නගලා පුද්ගලයෙක් නිදහස් නම් මෙච්චර කල් ඇයි එතුමාව එහෙම හිරබාරයේ තිබුණේ කියන එක. තවත් රැඳවියෙක් සිටිනවා හෙජාස් හිස්බුල්ලා කියන නීතිඥවරයා. දැන් මාස 6ක් විතර ඇයි අහිංසක මිනිහෙක් මේ වගේ දිගටම තියාගෙන ඉන්නේ. ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා කතා කරන්නේ හරියට බුදු වෙලා වගේ. එතුමාට අමතක වෙලා ඇති එතුමා රාජ්‍ය මුදල් අමාත්‍යවරයා හැටියට ඉඳද්දී යහපාලන ආණ්ඩුවේ මෙරටේ අධිකරණයේ ස්වාධීනත්වය තියාගත්ත හැටි. එතුමාට මතක ඇති එතුමාගේ ආදරණීය නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අරලියගහ මන්දිරේ නීතිපතිවරයා ගෙනෙල්ලා පොලිස්පතිවරයා ගෙනෙල්ලා නඩු අහලා මිනිස්සුන්ට නඩු දාලා හිරේ දාපු හැටි. තමුන්නාන්සේලාට දිට්ට ධම්ම වේදනීය කම්ම තමුන්නාන්සේලාට පහළ වෙලා තියෙනවා. පහුගිය කාලේ බොරු නඩු දාලා තමුන්නාන්සේලා මිනිස්සු අරගෙන ගියා. දැන් මේ මිනිස්සුන්ට කොමිෂන් වලට යන්න වෙලා තියෙනවා. හැබැයි වැරදි වැඩ කරපු අයට දඬුවම් දෙන නීතියකුත් අධිකරණ ඇමතුමා මේක හැදෙන්න ඕනේ. වැඩිය කෑ ගහන්න එපා. ඔයාට කොළඹ ලයිස්ට්ුවෙන් ඡන්දෙ ඉල්ල ගන්න බැරි වුණානේ. ඉල්ලුවා නම් පරාදයි. ඔයාට බෑ කොළඹ මරණාධාර සමිතියකට ඉල්ලන්න. ඔබතුමා කතා කරලා කිව්වා මේ රිෂාඩ් ඇමතිවරයාගේ සහෝදරයා නිදහස් කිරීම පිළිබඳව. ඒ කරපු සිද්ධිය නිසා තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කරලා තියෙන්නේ. ඒ පිළිබඳව දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. ඔබතුමා හිස්බුල්ලා කියන මේ නීතිඥවරයෙක් ගැන කතා කරනවා. ඔහුට අවශ්‍ය සියලු පහසුකම් තියෙනවා නීතිඥයන්ට කතා කරන්න පුළුවන්. අපි දන්නවා තමුන්නාන්සේලා මේ කතා කරන්නේ ඇයි? අහස් ගානක් ඝාතනය කරපු මිනිස්සු බේරගන්න කතා කරනවා. Sir, he is misleading the house, sir. කතා කරන්නේ sir මේ නොමග යවනවා. අපි උදව් කළා කියලා. අපි උදව් කළේ නැහැ. කාටවත් උදව් කළා නැහැ. අපේ නැති වෙලා තියෙන්නේ කතෝලික කිතුණු බෞද්ධ යාළුවෝ නැති වෙලා තියෙන්නේ. තමුන්නාන්සේ කතෝලිකෙක් වෙලා කතෝලික කිතුණු ජනතාවගේ පල්ලි වලට ගහපු මිනිස්සු රකින්න රිෂාඩ්ගේ මල්ලි වෙනුවෙන් කතා කරනවා. තමුන්නාන්සේ හිස්බුල්ලා වෙනුවෙන් කතා කරනවා. තමුන්නාන්සේ කතෝලිකෙක්ද? ලැජ්ජයි. නිරෝෂන් නැමැතිතුමා අපේ මන්ත්‍රීතුමා ඔතන ඉඳ ගන්නත් එපා. ඉඳ ගන්නකොට තමුන්නාන්සේට හොඳ නැහැ. ඉරාන් නැමැතිතුමා කියන්නේ කතෝලිකෙක් නෙමෙයි. එතුමා ක්‍රිස්තියානි. නෑ මොකද්ද සාක්ෂි තියෙන්නේ? දැන් ඔබතුමා කතා කරනවා මොන හරි සාක්ෂියක් තියෙන්නේ. තමුන්නාන්සේට ප්‍රාස්කු ප්‍රහාරයට ගහනකොට තමුන්නාන්සේ කිතුණු ජනතාව වෙනුවෙන් හිටගත්තනේ. ඒ හිටගන්නකොට ඒකට ගහපු මිනිස්සු රකින්නවනේ අරයා. මේ කඩ යනවනේ. තමුන්නාන්සේ කරන්නේ අපේ ආගමේ හැටියට ආනන්තරීය පාප කර්මයක්. මිනිස්සු මරපු මිනිමරුව රකින්නවා. හිස්බුල්ලාට අප නෙමෙයි දෙන්නේ බලාගෙන ඉන්න තමුන්නාන්සේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවටගෙන රඳවුම් භාරයේ සිටි රිෂාඩ් බදුදීන්ගේ සොහිරා නිදහස් කිරීම පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද යන්න රටට අනාවරණය කරන ලෙස පැවිදි හඬ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙතර රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුදීන් වත්මන් ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙසට බල කරමින් පුද්ගලයෙක් අද අරලියගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මෙලෙස විරෝධතාවක නිරත වුණේ සයින්ද මර්දුහි පදිංචි පුද්ගලයෙක්.
දෙය හාමුදුරනේ අතුල්ලාවේ ආයෙත් මේ රිෂාඩ් රවුෆකින් කියන කල්ලි ආයි ඕකට සම්බන්ධ කරන්න 20 වෙනි සංශෝධනය ගන්න එපා. ඕන තරම් මේ ආසන තියෙනවා. කරුණාකර මුන් එලවලා දාන්න. රවුෆකින් රිෂාඩ් බදුනේල දේශපාලන කොරෝනා පාර්ලිමේන්තු පැත්ත පළාත එන්න බැරි විදිහට අපි නිර්වාදනය කරන්න සදාහටම. අපි කියන්නේ දැන් රිෂාඩ්ලා වගේ උන් ආයෙත් ගත්තා නම් ওই වගේ සාගරාන්ලා 1000ක විතර ඇති වෙන්න පුළුවන්. අන්තිමට අපි මුස්ලිම් ජාතිය පරක්කු ගන්න මේ වගේ උන් අරගෙන. මේ අතර රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් යන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශව රැසක් අදහස් පළ කළා. හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහත්මයාගේ මල්ලි නිදහස් කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ මහත්මයා කරපු ප්‍රකාශනය ගැන අපි දැඩි විරෝධයක් ප්‍රකාශ කරනවා. නිකම් අත්අඩංගුවට ගත්තේ නෑ කිව්වා. ඊළඟට මාධ්‍ය ප්‍රකාශය කියනවා නෑ එහෙම එකක් නෑ අපි මේ නිදහස් කළා. වැරදි නැති නිසා. මොකද්ද මේ දෙබිඩි පිළිවිත? පාසුකු ප්‍රහාරයෙන් වෙච්ච විනාශය වහාම ඒවට දඬුවම් කරන්න ඕන කියන හැඟීම අපේ තිබුණේ එකෙන් නිදහස් කරන්න නෙමෙයි. ඒ පොලිස් ප්‍රකාශකයාගේ පිටින් ඒක යවන්න හරියන්නේ නැහැ. ඔව් ඒ ප්‍රකාශය කරපු විදිහේ වැරදි තියෙනවා. නමුත් ඔව් ඒ වගේ ප්‍රකාශයක් කරන තත්ත්වයට ආවේ කොහොමද? කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ කියන එක හොයා බලලා ඒක දැනුවත් කිරීම, ඒක ගැන දැන ගැනීම ජනතාවටත් අයිතියක් තියෙනවා. අපි පොලිසියේ වගකියුතු උසස්ම නිලධාරී කිව්වා රියාඩ් බදුරුද්දීන්ට ප්‍රබල සාක්ෂි තියෙනවා කියලා ඔහු ත්‍රස්තවාදී සංගමයක් එක්ක කටයුතු කරා කියලා. ඒ අනුව අත්අඩංගුවට අරගෙන මාස කිහිපයක් ගත වෙලා ඒ පොලිසියම අධිකරණය විසින් ගත යුතු තීන්දුවත් අරගෙන නීතිපතිවරයා විසින් ගත යුතු තීන්දුවත් අරගෙන ඕව මුදා ඇරලා තියෙනවා. ඒක නිසා බොහොම පැහැදිලි අපේ රටේ පොලිසිය බලවතුන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක් නෙවෙයි, දුබලයන්ට විරුද්ධව පමණක් ක්‍රියාත්මක වෙන අදෘශ්‍යමාන හස්තවලින් ක්‍රියාත්මක වෙන දෙයක් කියන කාරණේ. මේ ආණ්ඩුවට 3/2 ජනවරමක් මේ රටේ ජනයා ලබා දුන්නේ කිසිදු බෙදුම්වාදී මූලධර්මවාදී අන්තවාදයක පිහිට නොපතන්. හොරණ මීවන්න පලාන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ හිවලෙකු අවුරුද්දක් වයස ඇති දැරියක් සපාකා තිබෙනවා. දකුණු කකුලට සිදු වූ තුවාල හේතුවෙන් ඇය මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. හොරණ මුවපට්ටිය හා ඕවිටියාගල ප්‍රදේශවල වැසියන් හිවලුන් නිසා භීතියට පත්ව ඇති අයුරු අද දෙරණ ඔස්සේ අවස්ථා කිහිපයකම අනාවරණය කළා. මුවපට්ටිය ගම්මානයට කිලෝමීටර 25ක් සහ ඕවිටියාගල ගම්මානයට කිලෝමීටර 10ක් පමණ ඈතින් පිහිටි මීවන පලාන ප්‍රදේශයේ ජනතාවටද දැන් හිවලුන්ගේ බලපෑම එල්ල වෙලා. මෙහි ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ ඊයේ පස්වරුවේදී. ඒ මීවන පලාන කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි හිවලෙකු එහි නිවසකට කඩා වැදී සෙල්ලම් කරමින් සිටි අවුරුද්දක් වයස ඇති දැරියක සපා කෑමයි. නංගි මෙතන හිටියේ දංගගා. එතකොට මම දැක්ක නරියෙක් කෙනවා. මං අම්මට කිව්වා. අම්මා ඇවිල්ලා නංගිව වදාගත්ත. නරිය පැනලා ඇවිල්ලා නංගි කකුල එල්ලුණා. එතකොට නංගි කකුල් ලේයා. කොමාරි වයිෆ් බලන් හොදවල ඉඳලා තියෙන්නේ පිටිපස්සේ කුස්සියේ. ඊට පස්සේ කොමාරි මේ දෙන්න කියලා තියෙනවා නරියෙක් වගේ කෙනෙක් එනවා කියලා. කියලා එන තප්පරේට මෙයාට දොර වහගන්න බැරි වෙලා ළමයා අතට වඩා ගන්නකොට නරියා ගේ ඇතුළට රිංගලා තමයි කාලා තියෙන්නේ. නරියාගේ ළමයා වැදගෙන බාත් รู එකට දුවලා තියෙනවා. ඒ වෙනකොට නරියා ඉස්සරහ කාමරේට රිංගලා ලේත් තියෙනවා ගේ හැමතැනම. දරුවගේ මේ කකුලේ වල්ලු කර කාලා තියෙන්නේ. හොඳටම මන්න පාරකින් කැපුවා වගේ කාලා. ඇය ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කරුණා. එහි වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවේ දරුවාගේ තත්ත්වය සාමාන්‍ය බවයි. මේ අතර ගම්වාසීන් විසින් ඊයේ පස්වරුවේදීම මෙම හිවලා ඝාතනය කර ඇති බව අපවාර්තාකරු පැවසුවා. එම සත්වයාට ජලභීතිකාව ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට භාර දී තිබෙනවා. ගමේ ළමයි පවුල් 35ක ළමයි ඉන්නවා. එළියට බහින්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේ පාරක හරියට ලයිට් එකක් නැහැ. අපිට විසඳුමක් දෙන්න කාටවත් අපිට කියන්න කෙනෙක් නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අප බත්තරමුල්ල වනජීවී කාර්යාලයෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ හිවලෙකු එක එල්ලේ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් දෙස බලා සිටින්නේ නම් වහාම එම ස්ථානයෙන් ඉවත් විය යුතු බවයි. ජලභීතිකා රෝගයෙන් පෙළෙන සතුන් එවැනි ඉරියව්වල සිටින බව ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන හා නිවාස ආශ්‍රිතව හිවලුන් සැරිසරන්නේ නම් 1992 දුරකථන අංකයට දැනුම් දිය හැකියි. ඉන්ධන කාන්දුවීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. EAP බ්‍රෝඩ්කාස්ටිං ආයතනය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම් සමූහයට අයත් දේපළ විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එම දේපළ රජයට පවරා ගැනීමටත් හිමිකරුවන් වූ එදිරිසිංහ පවුලට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. එම සමාගම සතුව තිබූ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ විදේශ සමාගම් කිහිපයකට විකිණීම සිදුව ඇත්තේ මෙරට නීතියට පටහැනිවද යන කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමද මෙම කොමිසමට පැවරී තිබුණා. කොමිසමේ
නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. ත්‍රිකුණාමලේ චීනවරාය කුරුසකන්ද පුදබිමට කිසියම් පිරිසක් හානි සිදු කර තිබෙනවා. දේවස්ථානයේ මේ සම්පාලක ජෝර්ජ් දිසානායක පියතුමන් පවසන්නේ මෙම ස්ථානයට නිරන්තරයෙන් අන්තවාදීන්ගෙන් බලපෑම් එල්ලවන බවයි. කහවත්ත යායින්න හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයේ පදිකමාරුව මතින් ගමන් කළ කාන්තාවක අනතුරට ලක් කරන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. අප ඉංග්‍රීසි පත්‍රිකාශය රාත්‍රී 9ට අද දින 24 ප්‍රවෘත්ති නාලිකාවේ. සුබ රාත්‍රියක්.